අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆාමකොලොජි වල ඉමියුනෝමොඩියුලේටර්ස් ගැන. ඉමියුනෝමොඩියුලේටර්ස් කියන්නේ ඉමියුන් සිස්ටම් එක රෙගියුලේට් කරන්න හරි නෝමලයිස් කරන්න හරි උදව් කරන නැචරල් ඕ සින්තටික් සබ්ස්ටන්සස් වලට. මේ ඉමියුනෝමොඩියුලේටර්ස් වර්ග දෙකක් තියෙනවා. ඉමියුනෝසප්‍රෙසන්ස් සහ ඉමියුනෝස්ටිමියුලන්ට්ස් කියලා. ඉමියුනෝසප්‍රෙසන්ස් කියන්නේ ඉමියුන් සිස්ටම් එක සප්‍රෙස් කරන්න පාවිච්චි කරන ඒජන්ට්ස්. මේවා පාවිච්චි කරන්න පුළුවන් අපිට unwanted immune response එකක් තියෙන අවස්ථාවකදී හරි exaggerated immune response එකක් තියෙන අවස්ථාවකදී හරි. උදාහරණයක් තමයි autoimmune disease කියන්නේ. autoimmune disease එකකදී වෙන්නේ අපි අපේ ඇඟටම විරුද්ධව immune response එකක් generate කරන එක. ඒක අපිට අවශ්‍ය නැති immune response එකක්. එහෙම අවස්ථාවක ඒක පාලනය කරන්න මේ immunosuppressants පාවිච්චි කරන්න පුළුවන්. graft rejection කියන්නේ තවත් ඒ වගේ අවස්ථාවක් immunosuppressants පාවිච්චි කරන. දෙවෙනි වර්ගයේ immunostimulants වලින් කරන්නේ immune system එක enhance කරන එක. එතකොට ඒව මගින් infections වලට විරුද්ධව ඇඟේ තියෙන resistance එක වැඩි කරනවා. ඒ වගේම immune response එක impair වෙලා තියෙන කට්ටියගේ immune response එකේ basal levels ඒ කියන්නේ normally පවත්වාගත යුතු levels වැඩි කරන්න මේ immunostimulants පාවිච්චි කරනවා. ඒව පාවිච්චි කරනවා අපි immunodeficiency states වලදී, autoimmune diseases වලදී, cancer and viral infections සඳහා treatments විදිහට. අපි immunomodulators ගැන කතා කරන්න කලින් normal immune response එක ගැන දැනගෙන ඉන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. immune system එක ගත්තාම එයා හැදිලා තියෙන්නේ arms දෙකකින්. innate arm එකක් සහ adaptive arm එකක් තියෙනවා. innate immune system එක කොටස් කිහිපයකින් හැදිලා තියෙනවා. barriers, cellular component එකක් සහ humoral component එකක් විදිහට. innate system එකේ cells වලට අයිති වෙනවා macrophages, neutrophils and other granulocytes, dendritic cells, natural killer cells වගේ ඒවා. humoral component එක කියන්නේ proteins. ඒකට අයිති වෙනවා antimicrobial peptides, complements, pentraxins වගේ දේවල්. adaptive immune system එකත් කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ cellular component එකක් සහ humoral component එකක් විදිහට. එයාගේ cells වලට අයිති වෙනවා T lymphocytes සහ B lymphocytes කියන ඒවා. එයාගේ humoral component එකට අයිති වෙනවා antibodies. එතකොට අපේ ඇඟට threat එකක් ආපුවාම මේක ඉස්සල්ලාම අඳුරගන්නේ innate immune system එක මගින්. මේ threat එක internal threat එකක් වෙන්න පුළුවන්. ඒ වගේම external threat එකක් වෙන්න පුළුවන්. internal threat එකක් කියන්නේ ඇඟ ඇතුළෙන්ම එන දෙයක්. උදාහරණයක් තමයි ටියුමර් එකක්. external threat එකක් කියන්නේ එළියෙන් එන දෙයක්. උදාහරණයක් මයික්‍රෝබ් කෙනෙක්. එළියෙන් එන දෙයකට අපේ ඇඟට ඇතුළු වෙන්න පාවිච්චි කරන්න පුළුවන් common pathways වෙන්නේ skin එක, respiratory tract එක සහ gastrointestinal tract එක කියන ඒවා. මේ තැන්වල එපිතීලියම් එකේ තියෙනවා විශේෂ cells වර්ගයක්. අපි ඒවට නමක් කියනවා antigen presenting cells කියලා. උදාහරණයක් තමයි dendritic cells කියන්නේ. එළියෙන් මොකක් හරි organism කෙනෙක් ආපුවාම dendritic cells වල receptors තියෙනවා මේ organism ගේ antigens අඳුරගන්න. antigens කියන්නේ අපේ ඇඟේ immune response එකක් generate කරන්න පුළුවන් ඕනම molecule එකකට. එතකොට මුලින්ම මේ epithelium එකේ තියෙද්දි මේ dendritic cells තියෙන්නේ immature අවස්ථාවේදී. එයාලා receptors මගින් antigen බඳුරගෙන ඒ receptor එක ඒ antigen ව එයාලගේ ඇඟ ඇතුළට ගන්නවා. අපි ඒකට කියනවා phagocytose කරගන්නවා කියලා. phagocytose කරගන්නේ cytoplasmic vacuole එකක් ඇතුළට. අපි ඒකට කියනවා phagosome එකක් කියලා. මේ phagosome එක fuse වෙනවා lysosome එකක් එක්ක. lysosome එකක් කියන්නේ digestive enzymes පිරිච්ච මල්ලක්. මේ digestive enzymes නිදහස් කරලා මේ antigen එක කඩනවා පොඩි පොඩි කෑලි වලට.
අපි ඒකට කියනවා ඇන්ටිජන් ප්‍රොසෙසින් කියලා. එහෙම ඇන්ටිජන් එක ප්‍රොසෙස් කරන ගමන් එයාලා මයිග්‍රේට් වෙනවා පෙරිෆෙරල් ලිම්ෆොයිඩ් ඕගන්ස් දිහාවට. යන අතරේදී එයාලා මැචුවර් වෙනවා. මැචුවර් වෙද්දී මෙයාලා එක්ස්ප්‍රෙස් කරන්න පටන් ගන්නවා MHC කියලා මොලිකියුල්ස් జాතියක්. මේජර් හිස්ටෝකම්පැටිබිලිටි කොම්ප්ලෙක්ස් කියලා තමයි ඒවට කියන්නේ. එතකොට අර ප්‍රොසෙස් කරපු ඇන්ටිජන්ස් මේ MHC මොලිකියුල්ස් වලට ලෝඩ් කරලා මේ විදිහට එළියට එක්ස්ප්‍රෙස් කරනවා. කලින් ඉම්මැචුවර් අවස්ථාවේදී යාලා එක්ස්ප්‍රෙස් කරේ මයික්‍රෝබ්ව අඳුර ගන්න අවශ්‍ය රිසෙප්ටර්ස්. දැන් මෙයාලා එක්ස්ප්‍රෙස් කරන්නේ ඇන්ටිජන් ප්‍රසන්ටේෂන් එක සඳහා අවශ්‍ය MHC මොලිකියුල්ස්. දැන් මෙයාලා එනවා පෙරිෆෙරල් ලිම්ෆොයිඩ් ඕගන්ස් වලට. ඒ වගේම T cells උත් සර්කියුලේෂන් එකේ ඉඳලා පෙරිෆෙරල් ලිම්ෆොයිඩ් ඕගන්ස් වලට ඇතුළු වෙනවා. T cells මොකද කරන්නේ? එයාලා හැමතිස්සෙම dendritic cells වල මතු පිට ස්කෑන් කරමින් තමයි ඉන්නේ. ඇයි එයාලා එහෙම ස්කෑන් කරන්නේ? T cells වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. එයාලට T cell receptor එකක් තියෙනවා. T cell receptor එක ස්පෙસિෆික් වෙන්නේ එක ඇන්ටිජන් එකකට විතරයි. දැන් අපේ ඇඟේ ඇන්ටිජන්ස් T cells 100ක් තියෙනවා නම් එයාලා ස්පෙસિෆික් වෙනවා different antigen 100කට. එතකොට T cells dendritic cells වල මතු පිට ස්කෑන් කරලා බලන්නේ එයාලට ස්පෙસિෆික් ඇන්ටිජන් එකක් තියෙනවද කියලා. එහෙම ඇන්ටිජන් එකක් හම්බුනොත් T cell එක ඇක්ටිවේට් වෙන්න අවශ්‍ය පළවෙනි සිග්නල් එක එයාලට හම්බෙනවා. එතකොට මේ පින්තූරෙත් තියෙන එහෙම ඇන්ටිජන් ප්‍රසෙන්ටිං සෙල් එකකින් MHC කොම්ප්ලෙක්ස් එකක් හරහා ඇන්ටිජන් එකක් එක්ස්ප්‍රෙස් කරනවා T cell එකට. එතකොට T cell receptor එක මගින් ඒක අඳුරගෙන T cell එක ඇක්ටිවේට් වෙනවා. T cell එක ඇක්ටිවේට් වුණාම එයා මගින් සයිටෝකයින්ස් සෙක්‍රීට් කරන්න ගන්නවා. IL-2, IL-3, IL-4, ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් ඇල්ෆා වගේ. දැන් අපි බලමු කොහොමද මේ සයිටෝකයින්ස් සෙක්‍රීට් කරන්නේ කියලා. T cell එක ඇක්ටිවේට් වුණාම T cell receptor එක සිග්නලින් කැස්කේඩ් එකක් ආරම්භ කරනවා. ඒ කැස්කේඩ් එක මගින් සෙල් එක ඇතුලේ කැල්සියම් ලෙවල්ස් වැඩි කරනවා. මේ කැල්සියම් ලෙවල්ස් වැඩි කරන්න සෙල් එක ඇතුලෙන් එන ඒවා. ඒ කියන්නේ ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එකේ ඉඳලා එන ඒවා වගේම එළියේ ඉඳලා එන ඒවත් දායක වෙනවා. මේ කැල්සියම් ගිහිල්ලා බැඳෙනවා සයිටෝප්ලාසම් එකේ තියෙන කැල් මොඩියුලින් කියන ප්‍රෝටීන් එකත් එක්ක. ඊට පස්සේ කොම්ප්ලෙක්ස් එකක් හදනවා කැල්සියම් කැල් මොඩියුලින් කොම්ප්ලෙක්ස් එක කියලා. මේ කොම්ප්ලෙක්ස් එක ගිහිල්ලා ඇක්ටිවේට් කරනවා කැල්සිනියුරින් කියන එක්කෙනා. කැල්සිනියුරින් කියන්නේ ප්‍රෝටීන් ෆොස්ෆේටේස් එක. ඒ කියන්නේ වෙන මොකක් හරි ප්‍රෝටීන් එකකින් ෆොස්ෆේට් කාණ්ඩයක් ගලවන්න පුළුවන් එක්කෙනෙක්. සයිටෝප්ලාසම් එකේ තියෙනවා ට්‍රාන්ස්ක්‍රිප්ෂන් ෆැක්ටර් එකක් නියුක්ලියර් ෆැක්ටර් ඔෆ් ඇක්ටිවේටඩ් T cells කියලා. මෙයා සයිටෝප්ලාසම් එකේ තියෙන්නේ ඉන්ඇක්ටිව් අවස්ථාවේ. එයාට ෆොස්ෆේට් කාණ්ඩයක් බැඳිලා තියෙනවා. කැල්සිනියුරින් මොකද කරන්නේ? ගිහිල්ලා මේ ෆොස්ෆේට් කාණ්ඩය එයාගෙන් ගලවනවා. එතකොට නියුක්ලියර් ෆැක්ටර් ඔෆ් ඇක්ටිවේටඩ් T cells කියන එක ඇක්ටිවේට් වෙනවා. එයාට පුළුවන් වෙනවා නියුක්ලියස් එක ඇතුළට මයිග්‍රේට් වෙන්න. එයා නියුක්ලියස් එක ඇතුළට ගිහිල්ලා මේ සයිටෝකයින්ස් වලට එන්කෝඩ් කරන ජීන් එක රෙගියුලේට් කරනවා. එතකොට සෙල් එකෙන් සයිටෝකයින්ස් හදන්න පටන් ගන්නවා. මේ සයිටෝකයින්ස් වලින් වැදගත්ම සයිටෝකයින් එකක් තමයි IL-2 කියන්නේ. IL-2 කියන එක වැදගත් වෙනවා T cells වල ප්‍රොලිෆරේෂන් එක සඳහා. T cell proliferation එක ගොඩක් වැදගත් T cells වල effector function සඳහා. මොකද දැන් මේ antigen එක සඳහා specific T cells අපිට එකයි තියෙන්නේ. එක T cell එකක් විතරක් තියාගෙන මේ antigens වලට විරුද්ධව අපිට සටන් කරන්න බෑ. ඒ නිසා මේ විදිහට antigen specific T cell පරම්පරාවක් අපි හදා ගන්න ඕන. අපි ඒ වැඩේට කියනවා clonal expansion කියලා. clonal expansion එක කරන්නේ T cell proliferation එක හරහානේ. T cell proliferation වැදගත් වෙන cytokine එකක් තමයි මේ interleukin 2 කියන්නේ. interleukin 2 වලට පුළුවන් එයාලව secrete කරපු cells මතම වැඩ කරලා ඒ cells වල proliferation එක ඇති කරන්න. එයාව secrete කරපු cells මතම වැඩ කරන නිසා අපි කියනවා එයාට autocrine manner එකකට වැඩ කරනවා කියලා. එතකොට මේ interleukin 2 වැඩ කරන්නේ interleukin 2 receptors මත. මේ interleukin 2 receptors මත වැඩ කරපුවාම එයාලා signaling cascade එකක් මගින් activate කරනවා mTOR pathway එක කියලා pathway එකක්. මොකද්ද මේ mTOR pathway එක කියන්නේ? mTOR කියන්නේ mammalian target of rapamycin කියන එක.
මේ mTOR කියන්නේ සෙරීන් එහෙම නැත්නම් ත්‍රියෝනීන් කයිනේස් එකක්. මේ mTOR කියන එක වැදගත් වෙනවා සෙල් එකේ අත්‍යවශ්‍ය ෆන්ක්ෂන්ස් ගොඩකට. සෙරීන් ත්‍රියෝනීන් කයිනේස් එක කියන්නේ සෙරීන් කියන ඇමයිනෝ ඇසිඩ් එකට ෆොස්ෆේට් කාණ්ඩයක් බඳින්න හැකියාවක් තියෙන එන්සයිම් එකකට. එතකොට ප්‍රෝටීන් සින්තසිස් එක කියන්නේත් එහෙම mTOR පාත්වේ එක මගින් ඇක්ටිවේට් කරන ෆන්ක්ෂන් එකක්. ප්‍රෝටීන් සින්තසිස් එක අපිට වැදගත් වෙනවා සෙල් ප්‍රොලිෆරේෂන් එක සඳහා. මොකද සෙල් ප්‍රොලිෆරේෂන් එකේදී අපිට අලුත් සෙල්ස් වලට හදන්න ඕනි වෙනවා ඕගනල්ස්, සෙල් මෙම්බ්‍රේන් එක වගේ ඒවට ප්‍රෝටීන්ස් ඕනි. එතකොට ඒව හදන එක තමයි මේ mTOR පාත්වේ එකෙන් කරන්නේ. ඒ කියන්නේ mTOR පාත්වේ එක සෙල් ප්‍රොලිෆරේෂන් එක සඳහා වැදගත්. එතකොට IL-2 වලින් මොකද කරන්නේ? එයා IL-2 රිසෙප්ටර් එක මත වැඩ කරලා සිග්නලින් කැස්කේඩ් එකකින් මේ mTOR පාත්වේ එක කියන එක ඇක්ටිවේට් කරනවා. එතකොට සෙල් එකට සෙල් සයිකල් එක හරහා සෙල් ඩිවිෂන් එක කරගන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු IL-2 රිසෙප්ටර් එකක් ඇක්ටිවේට් වුනහම එයා මගින් mTOR පාත්වේ එක ඇක්ටිවේට් කරන්නේ කොහොමද කියලා. IL-2 රිසෙප්ටර් එකක් කියන්නේ එන්සයිම් ලින්ක්ඩ් රිසෙප්ටර් එකක්. අපි Y2S2 වලදී කතා කරනවා රිසෙප්ටර්ස් වර්ග 4ක් තියෙනවා. ligand gated receptors, G protein coupled receptors, enzyme linked එහෙම නැත්නම් enzyme associated receptors සහ nuclear receptors කියලා. මේකෙන් තුන්වෙනි වර්ගයට තමයි IL-2 receptors අයිති වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ enzyme linked receptors ගත්තාම ඒවා trans membrane receptor එකක් විදිහට තියෙනවා. එයාලගේ intracellular compartment එකේ තියෙනවා enzyme එකක්. ගොඩක් වෙලාවට මේ enzyme එක kinase එකක්. එතකොට මේ kinase එක මගින් අවශ්‍ය proteins phosphorylate කරලා signals ඉස්සරහට ගෙනියනවා. හැබැයි interleukin 2 receptor එක ගත්තාම එයාට සම්බන්ධ වෙලා එහෙම enzymatic domain එකක් නැහැ. එයා කරන්නේ cytokine එකක් ඇවිල්ලා activate වුණාම cytoplasm එකේ තියෙන protein එකක් එයාට attract කරගන්නවා. එහෙම attract කරගන්න protein එකක් තමයි Janus kinase කියන්නේ. Janus kinases මගින් එතකොට අවශ්‍ය proteins phosphorylate කරලා signals ඉස්සරහට ගෙනියනවා. Janus kinase කියන එක්කෙනා වැදගත් mTOR pathway එක activate කරන්න. ඊළඟට අපි cell cycle එක ගැන චුට්ටක් බලමු. මොකද අපෙන් අහන්න පුළුවන් එක එක drugs වලින් බලපාන්නේ cell cycle එකේ මොන phase එකටද කියලා. ඒ නිසා අපි cell cycle එකේ phases වල වෙන දේවල් චුට්ටක් දැනන් හිටියොත් අපිට ලේසි බලපාන drugs අඳුරගන්න. සාමාන්‍යයෙන් බෙදෙන්නේ නැති සෛලයක් තියෙන්නේ G-node state. එහෙම නැත්නම් resting phase එකේදී. මෙහෙම cell එකක් මොකක් හරි signal එකකින් activate වුණාම හරියට T cell receptor MHC molecule එකක් අතර interaction එක වගේ එකකින් activate වුණාම ඒවා එනවා G1 phase එකට. G1 phase එකේදී cells ලොකු වෙනවා, අලුතින් proteins හදා ගන්නවා. ඒ කියන්නේ mTOR pathway එක අපිට වැදගත් වෙන්නේ මේ G1 phase එකට. G1 phase එක complete කරපුවා යනවා S phase එකට. S phase එකේදී DNA replication එකක් වෙනවා. ඒ සඳහා අලුතින් nucleotides හදා ගන්න ඕනි වෙනවා. ඊළඟට S phase එක complete කරපුවා යනවා G2 phase එකට. එතනදී division එක සඳහා prepare වෙනවා. ඊට පස්සේ M phase එකට යනවා. M phase එකේදී mitosis කරලා cells බෙදෙනවා. හරි, අපි දැන් normal immune response එක ගැන කතා කරානේ. දැන් අපි immunosuppressants ගැන බලමු. Immunosuppressants වර්ග කිහිපයක් තියෙනවා. Inhibitors of lymphocyte gene expression, inhibitors of lymphocyte signaling, cytotoxic agents, cytokine inhibitors, antibodies against specific immune cell molecules, inhibitors of immune cell adhesion, Janus kinase inhibitors, immune checkpoint inhibitors විදිහට. මේකෙන් පළවෙනි වර්ගයේ ඒ කියන්නේ inhibitors of lymphocyte gene expression කියන වැඩේ කරන්නේ glucocorticoids මගින්. ඒ ගැන වෙනම පාඩමක කතා කරන නිසා අපි glucocorticoids ගැන මෙතනදී කතා කරන්නේ නැහැ. පළවෙනියටම අපි බලන්නේ inhibitors of lymphocyte signaling. මේ lymphocyte signaling inhibit කරන කට්ටියගෙන් කරන්නේ IL-2 inhibit කරන එක. ඒක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. IL-2 expression එක නවත්තලා එහෙම නැත්නම් IL-2 receptor signaling එක නවත්තලා.
IL-2 එක්ස්ප්‍රෙෂන් එක ඉන්හිබිට් කරන කට්ටිය කරන්නේ කැල්සිනියුරීන් කියන එක්කෙනාව ඉන්හිබිට් කරන එක. සයික්ලොස්පෝරීන්, ටැක්‍රොලිමස් කියන්නේ ඒකට උදාහරණ දෙකක්. IL-2 රිසෙප්ටර් සිග්නලින් ඉන්හිබිට් කරන කට්ටිය කරන්නේ mTOR පාත්වේ එක ඉන්හිබිට් කරන එක. එයාලට උදාහරණයක් තමයි සිරෝලිමස් කියන්නේ. රැපමයිසින් කියන්නේත් සිරෝලිමස් වලටමයි. එතකොට T cell receptor එකක් MHC මොලිකියුල් එකකින් ඇක්ටිවේට් වුණාම එයා සිග්නලින් කැස්කේඩ් එකක් ආරම්භ කරලා සෙල් එක ඇතුලේ කැල්සියම් ලෙවල්ස් වැඩි කරනවා. මේ කැල්සියම් ගිහිල්ලා බැඳෙනවා කැල් මොඩියුලින් එක්ක. කැල්සියම් කැල් මොඩියුලින් කම්ප්ලෙක්ස් එකක් හදනවා. ඒකෙන් කැල්සිනියුරීන් කියන එක්කෙනාව ඇක්ටිවේට් වෙනවා. මේ කැල්සිනියුරීන් වලින් මොකද්ද කරන්නේ? inactive nuclear factor of activated T cells කියන එක්කෙනාගේ ෆොස්ෆේට් කාණ්ඩයක් ගලවලා ඉවත් කරලා එයාව ඇක්ටිව් ස්ටේට් එකට ගේනවා. මේ ඇක්ටිව් නියුක්ලියර් ෆැක්ටර් ඔෆ් ඇක්ටිවේටඩ් T cells කියන එක්කෙනාට පුළුවන් නියුක්ලියස් එක ඇතුළට මයිග්‍රේට් වෙලා ඉන්ටර්ලියුකින් 2 වලට එන්කෝඩ් කරන ජීන්ස් රෙගියුලේට් කරන්න. එතකොට සයික්ලොස්පෝරින් කියන්නේ සයික්ලික් පෙප්ටයිඩ් එකක්. රවුමට තියෙන පෙප්ටයිඩ් එකක්. එයා සයිටෝප්ලාසම් එකේ තියෙන සයික්ලෝෆිලින් කියන ප්‍රෝටීන් එකට බැඳෙනවා. බැඳිලා කම්ප්ලෙක්ස් එකක් හදනවා. මේ කම්ප්ලෙක්ස් එක ගිහිල්ලා කැල්සිනියුරීන්ව ඉන්හිබිට් කරනවා. ටැක්‍රොලිමස් කියන එක්කෙනා බැඳෙන්නේ සයිටෝප්ලාසම් එකේ තියෙන FK බයින්ඩින් ප්‍රෝටීන් එකට. ඊට පස්සේ මේ කම්ප්ලෙක්ස් එක ගිහිල්ලා කැල්සිනියුරීන් ඉන්හිබිට් කරනවා. එතකොට නියුක්ලියර් ෆැක්ටර් ඔෆ් ඇක්ටිවේටඩ් T cells කියන එක්කෙනා ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එයාට බෑ. එතකොට නියුක්ලියස් එක ඇතුළට මයිග්‍රේට් වෙලා ඉන්ටර්ලියුකින් 2 එක්ස්ප්‍රෙෂන් එක ඇති කරන්න. ඊළඟට ඉන්ටර්ලියුකින් 2 රිසෙප්ටර් සිග්නලින් නවත්තන්නේ සිරෝලිමස් කියන එක්කෙනාගේ. එයා කරන්නේ mTOR පාත්වේ එක ඉන්හිබිට් කරන එක. IL-2 රිසෙප්ටර් එකක් IL-2 ඇවිල්ලා බැඳුනහම සිග්නලින් කැස්කේඩ් එකක් ආරම්භ කරනවා. JNS කයිනේසස් මෙතනට උදව් වෙනවා. ඒක අන්තිමට ගිහලා ඉවර වෙන්නේ mTOR පාත්වේ එක ඇක්ටිවේට් කරලා. සිරෝලිමස් ගිහිල්ලා mTOR පාත්වේ එක ඉන්හිබිට් කරපුවාම IL-2 තිබ්බත් සෙල් එකට ප්‍රෝටීන් සින්තසයිස් කරන්න බෑ. ඒ නිසා සෙල් සයිකල් එක ඉස්සරහට යන්න බෑ. සිරෝලිමස් වලින් B cells ප්ලාස්මා cells වලට ඩිෆරන්ෂিয়েට් වීම වළක්වනවා. මොකද ඒක කරන්නේත් ඉන්ටර්ලියුකින් 2 මගින්. ඉන්ටර්ලියුකින් 2 වල ඇක්ෂන් එක කරන්න බෑ. ඊළඟට IgM, IgG, IgA කියන ඇන්ටිබොඩීස් වල ප්‍රොඩක්ෂන් එක අඩු කරනවා. මේ සිරෝලිමස් බලපාන්නේ mTOR පාත්වේ එකට. ඒ කියන්නේ ප්‍රෝටීන් සින්තසිස් එකට. ඒ නිසා සෙල් එකේ G1 ෆේස් එකට තමයි එෆෙක්ට් වෙන්නේ. සෙල්ස් වලට S ෆේස් එකට යන්න බැරි වෙනවා. සෙල්ස් අරෙස්ට් වෙනවා G1 S2 අතර. මේ පින්තූරේ තියෙනෙත් ඒ ටිකමයි. සයික්ලොස්පෝරින් ටැක්‍රොලිමස් දෙන්නගෙන් කැල්සිනියුරීන් ඉන්හිබිට් වෙනවා. නියුක්ලියර් ෆැක්ටර් ඔෆ් ඇක්ටිවේටඩ් T cells කියන එක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එතකොට ඉන්ටර්ලියුකින් 2 හදන්න බෑ. සිරෝලිමස් කියන එක්කෙනාගෙන් කරන්නේ mTOR පාත්වේ එක ඉන්හිබිට් කරන එක. එතකොට සෙල් එකේ ප්‍රෝටීන් සින්තසිස් එක කරන්න බැරි වෙනවා. ඊළඟට අපි කතා කරන දෙවෙනි වර්ගයට සයිටෝටොක්සික් ඒජන්ට්ස්. සයිටෝටොක්සික් ඒජන්ට්ස් වර්ග දෙකක් තියෙනවා. ඇන්ටිමෙටබලයිට්ස් සහ ඇල්කයිලේටිං ඒජන්ට්ස් කියලා. ඇන්ටිමෙටබලයිට්ස් වලින් කරන්නේ සෙල් එකේ නියුක්ලියෝටයිඩ් සින්තසිස් එකට එෆෙක්ට් කරන එක. නියුක්ලියෝටයිඩ්ස් වර්ග දෙකක් තියෙනවා. පියුරින්ස් සහ පිරමිඩීන්ස් කියලා. මේකෙන් පියුරින් සින්තසිස් එක ඉන්හිබිට් කරන එක කරනවා මෙතොට්‍රෙක්සේට්, ඇසතයෝප්‍රීන්, මයිකොෆිනොලේට්, මොෆෙටිල් කියන තුන් දෙනා මගින්. පිරමිඩීන් සින්තසිස් එක ඉන්හිබිට් කරනවා ලෙෆ්ලුනමයිඩ්, මෙතොට්‍රෙක්සේට් කියන දෙන්නා මගින්. මේකෙන් පළවෙනියට අපි බලමු මෙතොට්‍රෙක්සේට් ගැන. මෙතොට්‍රෙක්සේට් කියන්නේ ෆෝලික් ඇසිඩ් ඇන්ටගොනිස්ට් කෙනෙක්. එයා මගින් කරන්නේ ඩයිහයිඩ්‍රෝෆෝලේට් රිඩක්ටේස් කියන එන්සයිම් එක කම්පිටිටිව්ලි ඉන්හිබිට් කරන එක. අපේ ඇඟට ෆෝලික් ඇසිඩ් හම්බුනහම ඒක හැරවෙනවා ඩයිහයිඩ්‍රෝෆෝලේට් බවට. ඊළඟට මේ ඩයිහයිඩ්‍රෝෆෝලේට් හැරෙනවා ටෙට්‍රාහයිඩ්‍රෝෆෝලේට් බවට.
ෆෝලික් ඇසිඩ් ඩයිහයිඩ්‍රොෆෝලේට් වලට හරවන වැඩේ කරන්නේත් DHFR වලින් ඩයිහයිඩ්‍රොෆෝලේට් රිඩක්ටේස් වලින් ඩයිහයිඩ්‍රොෆෝලේට් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් වලට හරවන්නේත් එයා මගින්මයි. මේ ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් කියන එක අපිට වැදගත් මොලකියුල් එකක් පියුරින් සහ පිරමිඩින් සින්තසිස් සඳහා. මොකද මෙයා 1 කාබන් ඩෝන කෙනෙක්. ඒ කියන්නේ එයාට පුළුවන් ෆෝමයිල් කාණ්ඩ, මීතයිල් කාණ්ඩ, මෙතිලීන් කාණ්ඩ එයාට සම්බන්ධ කරන් වෙන මොලකියුල් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ අනුව ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් වර්ග කිහිපයක් තියෙනවා. ෆෝමයිල් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට්, මීතයිල් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට්, මෙතිලීන් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් විදිහට. මේකෙන් ෆෝමයිල් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් කියන එක නා වැදගත් වෙනවා පියුරින් සින්තසිස් එක සඳහා. මෙතිලීන් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් කියන එක නා වැදගත් වෙනවා පිරමිඩින් සින්තසිස් එක සඳහා. මේ තියෙන්නේ පියුරින් සින්තසිස් එක පෙන්වන රූපයක්. මේකේ ස්ටෙප්ස් දෙකකට ෆෝමයිල් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් ඕන වෙනවා. මෙතනදී සහ මෙතනදී. එතකොට මෙතොට්‍රෙක්සේට් මගින් ෆෝමයිල් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් හදන එක අඩු කරපුවම මේ ස්ටෙප්ස් කරන්න බෑ. ඒ කියන්නේ පියුරින් සින්තසිස් එක කරන්න බෑ. මේ පාත්වේ එක ගිහිල්ලා ඉවර වෙන්නේ ඉනොසීන් මොනොෆොස්ෆේට් කියන එකෙන්. ඉනොසීන් මොනොෆොස්ෆේට් එකෙන් තමයි ඇඩිනීන් සහ ගුවැනීන් මොනොෆොස්ෆේට්ස් දෙක හැදෙන්නේ. ඒවා පියුරින්ස්. ඊළඟට මේ මෙතොට්‍රෙක්සේට් කියන එක පාවිච්චි කරනවා රුමටොයිඩ් ආතරයිටිස් වලදී ට්‍රීට්මන්ට් එකක් විදිහට. ඊළඟට ඇසතයෝප්‍රින් කියන එක. ඇසතයෝප්‍රින් කැඩෙනවා non enzymatically mercaptopurine බවට. mercaptopurine වැඩ කරනවා පියුරින් ඇනලොග් එකක් විදිහට. එතකොට පියුරින් සින්තසිස් එක ඉන්හිබිට් වෙනවා. මේ ඇසතයෝප්‍රින් කියන එක නා පාවිච්චි වෙනවා ඔටෝඉමියුන් ඩිසීසස් වලදී සහ ට්‍රාන්ස්ප්ලාන්ට් සර්ජරි එකකට පස්සේ ටිෂු රිජෙක්ෂන් ප්‍රිවෙන්ට් කරන්න ට්‍රීට්මන්ට් එකක් විදිහට. ඊළඟට අපි කතා කරනවා තුන්වෙනි ඩ්‍රග් එක මයිකෝෆිනොලේට් මොෆෙටිල්. එයා ප්‍රෝ ඩ්‍රග් එකක්. එයා කන්වර්ට් වෙනවා මයිකෝෆිනොලික් ඇසිඩ් බවට. මයිකෝෆිනොලික් ඇසිඩ් වලින් කරන්නේ ඉනොසීන් මොනොෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් කියන එක ඉන්හිබිට් කරන එක. අපි ඉස්සෙල්ලා දැක්කා මේ පාත්වේ එක ගිහලා ඉවර වෙන්නේ ඉනොසීන් මොනොෆොස්ෆේට් හදලා. ඉනොසීන් මොනොෆොස්ෆේට් වලට පුළුවන් එක්කෝ ඇඩිනීන් මොනොෆොස්ෆේට් බවට හැරෙන්න. එහෙම නැත්නම් ගුවැනීන් මොනොෆොස්ෆේට් බවට හැරෙන්න. එතකොට මයිකෝෆිනොලික් ඇසිඩ් වලින් ඉනොසීන් මොනොෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් ඉන්හිබිට් කරපුවාම ගුවැනීන් මොනොෆොස්ෆේට් හැදෙන්නේ නැහැ. TNB cells වලට ගුවැනීන් මොනොෆොස්ෆේට් හදාගන්න තියෙන එකම පාත්වේ එක මේ ඉනොසීන් මොනොෆොස්ෆේට් ඩීහයිඩ්‍රජනේස් හරහා යන පාත්වේ එක විතරයි. අනිත් cells වලට නම් වෙන පාත්වේස් වලින් ගුවැනීන් මොනොෆොස්ෆේට් හදාගන්න පුළුවන්. ඒ නිසා මයිකෝෆිනොලේට් මොෆෙටිල් කියන එක නා සිලෙක්ටිව්ලි ඉන්හිබිට් කරනවා TNB cells වල ෆන්ක්ෂන් එක. මේක අපි පාවිච්චි කරනවා ඕගන් රිජෙක්ෂන් ප්‍රිවෙන්ට් කරන්න. ඊළඟට පිරිමිඩින් සින්තසිස් එකට බලපාන ඩ්‍රග්ස් ගත්තාම ලෙෆ්ලුනමයිඩ් කියන්නේ එහෙම එකක්. ලෙෆ්ලුනමයිඩ් වලින් කරන්නේ ඩයිහයිඩ්‍රෝ ඔරටේට් කියන කෙනාව ඔරටේට් බවට කන්වර්ට් කරන ඩයිහයිඩ්‍රෝ ඔරටේට් ඩීහයිඩ්‍රජනේස් කියන එන්සයිම් එක ඉන්හිබිට් කරන එක. මේ පිරමිඩින් සින්තසිස් එක පෙන්වන රූපයක්. ඒක ගිහිල්ලා ඉවර වෙන්නේ යුරිඩීන් 5 මොනොෆොස්ෆේට් කියන එක හදලා. එතකොට ලෙෆ්ලුනමයිඩ් වලින් ලෙෆ්ලුනමයිඩ් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේන්ලි රුමටොයිඩ් ආතරයිටිස් වලදී ට්‍රාන්ස්ප්ලාන්ට් රිජෙක්ෂන් සඳහා ඔකේෂනලි පාවිච්චි කරනවා. රිජෙක්ෂන් ප්‍රිවෙන්ට් කිරීම සඳහා ඔකේෂනලි පාවිච්චි කරනවා. ඊළඟට මෙතොට්‍රෙක්සේට් කොහොමද පිරමිඩින් සින්තසිස් එකට බලපාන්නේ කියලා බැලුවොත් ඒකත් එහෙමයි ඩයිහයිඩ්‍රොෆෝලේට් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් බවට කන්වර්ට් කරනවා ඩයිහයිඩ්‍රොෆෝලේට් රිඩක්ටේස් මගින්. මෙතොට්‍රෙක්සේට් මගින් කරන්නේ ඒක බ්ලොක් කරන එක. ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් මෙතිලීන් ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් බවට හැරිලා ඒක පාවිච්චි වෙනවා මේ ඩිऑක්සියුරිඩීන් මොනොෆොස්ෆේට් තයිමිඩීන් මොනොෆොස්ෆේට් බවට කන්වර්ට් කරන ස්ටෙප් එකේදී කෝෆැක්ටර් එකක් විදියට. ඒක කැටලයිස් කරන එන්සයිම් එක වෙන්නේ තයිමිඩයිලේට් සින්තේස් කියන එක. මේ තයිමිඩීන් මොනොෆොස්ෆේට් කියන්නේ පිරමිඩීන් එකක්. ඒ කියන්නේ මෙතොට්‍රෙක්සේට් මෙතන බ්ලොක් කරපුවාම ටෙට්‍රාහයිඩ්‍රොෆෝලේට් හැදෙන්නේ නැති නිසා තයිමිඩීන් මොනොෆොස්ෆේට් හදාගන්න බැරි වෙනවා. එතකොට
ඔය විදිහට තමයි ඇන්ටිමෙටබලයිට්ස් වැඩි කරන්නේ. ඇන්ටිමෙටබලයිට්ස් වලින් කරේ එතකොට නියුක්ලියෝටයිඩ් සින්තසිස් එක ඉන්හිබිට් කරපු එක. නියුක්ලියෝටයිඩ්ස් සින්තසිස් එක අපිට ඕනේ උනේ සෙල් සයිකල් එකේ S phase එකට DNA replication එක සඳහා. ඒ නිසා ඇන්ටිමෙටබලයිට්ස් වලින් කරන්නේ නියුක්ලියෝටයිඩ් සින්තසිස් එක ඉන්හිබිට් කරලා සෙල් එක S phase එකේ ඇරෙස්ට් කරලා තියාගන්න එක. ඊළඟට අපි සයිටොටොක්සික් ඒජන්ට්ස් වල දෙවෙනි වර්ගය බලන්නේ ඇල්කයිලේටිං ඒජන්ට්ස් ගැන. ඇල්කයිලේටිං ඒජන්ට්ස් වලට උදාහරණයක් තමයි සයික්ලෝෆොස්ෆමයිඩ් කියන්නේ. මේ ඇල්කයිලේටිං ඒජන්ට්ස් වලින් කරන්නේ DNA හරි RNA වලට හරි ඉන්ට්‍රොඩියුස් කරනවා ඇල්කයිල් ගෲප්ස්. මේ ඇල්කයිල් ගෲප්ස් බඳන්නේ කෝවේලන්ට් බොන්ඩ්ස් වලින්. ඒවා නිසා DNA ස්ට්‍රෑන්ඩ්ස් අතර ක්‍රොස් ලින්කින් එකක් වෙනවා. ඒ වගේම DNA ස්ට්‍රෑන්ඩ් බ්‍රේක් ඩවුන් එකක් වෙනවා. ඒ කියන්නේ DNA වලට ඩැමේජ් එකක් වෙලා. ඩැමේජ් වෙලා තියෙන DNA තියාගෙන සෙල්ස් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ සෙල් එකේ මයිටෝසිස් එක ඉන්හිබිට් වෙනවා. එහෙම බෙදෙන්නේ නැත්තේ සෙල් එකේ චෙක් පොයින්ට්ස් කියලා තියෙනවා සෙල් සයිකල් එක ප්‍රෝග්‍රස් වෙද්දී. ඒව මගින් හැමතිස්සෙම චෙක් කරනවා මේ බෙදෙන්න සුදුසු සෛලයක්ද තියෙන්නේ කියලා. එතකොට DNA ඩැමේජ් වෙලා තියෙන සෛලයක් එහෙම බෙදෙන්න සුදුසු නැහැ. ඒ නිසා චෙක් පොයින්ට්ස් මගින් එතනදී නවත්තලා මයිටෝසිස් කරන්න දෙන්නේ නැතුව ඒ සෙල්ස් අපොප්ටෝසිස් වලට ලක් කරනවා. එතකොට සෙල් ඩෙත් එකක් වෙනවා. ඒ කියන්නේ ඇල්කයිලේටින් ඒජන්ට්ස් බලපාන්නේ සෙල් සයිකල් එකේ M phase එකට. ඊළඟට අපි බලන්නේ සයිටෝකයින් ඉන්හිබිටර්ස් ගැන. මම කිව්වා ඉස්සෙල්ලා ඇක්ටිවේට් වෙන T cells වලින් හදනවා සයිටෝකයින්ස්. ඒ සයිටෝකයින්ස් වලින් කරන්නේ T cell එකේ ෆන්ක්ෂන් එක කරගන්න උදව් කරන එක. එතකොට එහෙම හදන සයිටෝකයින්ස් කිහිපයක් තමයි IL-1, IL-2, tumor necrosis factor alpha වගේ. මේ සයිටෝකයින්ස් ඉන්හිබිට් කරන එක තමයි සයිටෝකයින් ඉන්හිබිටර්ස් වලින් කරන්නේ. ඒ වගේ වර්ග කිහිපයක් තියෙනවා. tumor necrosis factor alpha inhibitors, IL-1 inhibitors, IL-2 inhibitors විදිහට. අපි මුලින්ම tumor necrosis factor alpha inhibitors ගැන බලමු. tumor necrosis factor alpha කියන්නේ සයිටෝකයින් එකක්. එයාව හදනවා සෙල්ස් වර්ග ගොඩකින්. macrophages, monocytes, neutrophils, activated T cells, සහ natural killer cells විදිහට. එතකොට මේ හදන tumor necrosis factor alpha ගිහින් වැඩ කරනවා cells වර්ග ගොඩක් මත. උදාහරණ කිහිපයක් තමයි endothelial cells, neutrophils, hypothalamus, liver, muscle fat, තව ඒ වගේ තව cells වර්ග ගොඩක් මත වැඩ කරනවා. ඊළඟට මේ tumor necrosis factor alpha වල forms දෙකකට තමයි හැදෙන්නේ. එයාට තියෙනවා transmembrane form එකක් සහ soluble form එකක් කියලා දෙකක්. tumor necrosis factor alpha හදන cells වල membrane එකට සම්බන්ධ වෙලා තමයි transmembrane form එක තියෙන්නේ. මේ transmembrane form එක tumor necrosis factor alpha converting enzyme කියන එක්කෙනාගෙන් කැඩිලා soluble tumor necrosis factor alpha කියන එක්කෙනා නිදහස් වෙනවා serum එකට. එතකොට අපි පාවිච්චි කරන tumor necrosis factor alpha inhibitors වලට පුළුවන් එක්ක මේ transmembrane form එකට attack කරන්න. එහෙම නැත්නම් soluble form එකට attack කරන්න. අපි පළවෙනියට බලමු etanercept කියන එක්කෙනා ගැන. etanercept කියන්නේ human IgG1 antibody එකක්. හැම antibody එකකම තියෙනවා parts දෙකක්. එයාට variable part එකක් තියෙනවා. ඒ වගේම constant region එකක් තියෙනවා. මේ variable part එකට තමයි සම්බන්ධ වෙන්නේ antigen එක. constant region එකේ එක portion එකක් තියෙනවා FC portion එක කියලා. මේ human IgG1 වල FC portion එකට සම්බන්ධ කරනවා අපි
රිසෙප්ටර්ස් දෙකක් ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් ඇල්ෆා සඳහා. ඒ රිසෙප්ටර් එකටත් විශේෂ නමක් තියෙනවා ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් P75 කියලා. එතකොට මේ විදිහට තමයි අපි එටනසෙප්ට් කියන එක්කෙනාව හදාගන්නේ. මේක හදන්නේ ජෙනටික් ඉන්ජිනියරින් මගින්. ඊළඟට මේ එටනසෙප්ට් අපි දුන්නාම ඇඟට මේ එටනසෙප්ට් වැඩ කරනවා මේ ට්‍රාන්ස්මෙම්බ්‍රේන් ෆෝම් එකට සහ සොලියබල් ෆෝම් එකට රිසෙප්ටර්ස් විදියට. ඒ කියන්නේ ආටිෆිෂල් බයින්ඩින් සයිට් එකක් විතර වැඩ කරනවා. එතකොට ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් ඇල්ෆා කියන එක්කෙනා බැඳෙන්නේ එයා බැඳෙන්න ඕන හරි රිසෙප්ටර් එකට නෙමෙයි මේ ආටිෆිෂල් සයිට් එකට. ඒ නිසා එයාගේ ෆන්ක්ෂන් එක වෙන්නේ නැහැ. එටනසෙප්ට් පාවිච්චි කරන්න පුළුවන් අපිට රුමටොයිඩ් ආතරයිටිස් සහ සෝරියාටික් ආතරයිටිස් සඳහා ට්‍රීට්මන්ට් එකක් විදිහට. ඊළඟට දෙවෙනි වර්ගය තමයි ඉන්ෆ්ලික්සිමැබ් කියන්නේ. ඉන්ෆ්ලික්සිමැබ් කියන්නේ මොනොක්ලෝනල් ඇන්ටිබොඩි එකක්. එයාව අපි හදන්නේ මිනිස්සුන්ගේ ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් ඇල්ෆා මීයන්ට එක්ස්පෝස් කරලා. එතකොට මීයෝන්ගේ ඇඟ එක සලකන්නේ ෆොරින් පාටිකල් එකක් විදිහට. ඒ නිසා මීයෝන්ගෙන් හැදෙනවා මිනිස්සුන්ගේ ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් ඇල්ෆා සඳහා ඇන්ටිබොඩීස්. එතකොට ඔය ඇන්ටිබොඩීස් තමයි අපි ඉන්ෆ්ලික්සිමැබ් කියලා පාවිච්චි කරන්නේ. මේ ඉන්ෆ්ලික්සිමැබ් ගිහිල්ලා ඇටැක් කරන්නේ ට්‍රාන්ස්මෙම්බ්‍රේන් ෆෝම් එකට විතරයි. ඒ නිසා යාලා සිලෙක්ටිව්ලි ට්‍රාන්ස්මෙම්බ්‍රේන් ෆෝම් එකට ඇටැක් කරන ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් ඇල්ෆා ඉන්හිබිටර් කෙනෙක්. මේ ඉන්ෆ්ලික්සිමැබ් අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රෝන්ස් ඩිසීස් සහ රුමටොයිඩ් ආතරයිටිස් වල ට්‍රීට්මන්ට් එකක් විදිහට. ඊළඟට තුන්වෙනි වර්ගයේ ඇඩලිමුමැබ්. ඇඩලිමුමැබ් කියන එකත් ඉන්ෆ්ලික්සිමැබ් කරන වැඩේමයි කරන්නේ. හැබැයි එයාව හදන්නේ මීයෝන්ගෙන් නෙවෙයි. එයාව හදන්නේ හියුමන් රිකම්බිනන්ට් DNA ටෙක්නොලොජි එකකින්. ඒ නිසා එයාලගේ ෆොරින් කම්පෝනන්ට් එකක් නැහැ. මීයන් කියන කම්පෝනන්ට් එකක් නැහැ. ඒ නිසා මෙයාලා ඉන්ෆ්ලික්සිමැබ් වලට වඩා ඇන්ටිජෙනිසිටි එක අඩුයි. කියන්නේ ඇඟේ රියැක්ෂන්ස් ඇති කරන්න තියෙන හැකියාව අඩුයි. අපි මේ ඇඩලිමුමැබ් පාවිච්චි කරනවා රුමටොයිඩ් ආතරයිටිස් සඳහා ට්‍රීට්මන්ට් එකක් විදිහට. ඊළඟට IL-1 ඉන්හිබිටර්ස් ගත්තාම ඒකත් මේ වගේමයි ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් ඇල්ෆා ඉන්හිබිටර්ස් වගේ වැඩ කරන්නේ. ඒකට උදාහරණයක් තමයි ඇනකින්රා කියන්නේ. එතකොට අපි සයිටෝකයින් ඉන්හිබිටර්ස් ගැන කතා කරා. දැන් අපි යමු antibodies against specific immune cell molecules. ඒවා ගැන බලන්න. මේවා වර්ග දෙකක් තියෙනවා. polyclonal antibodies සහ monoclonal antibodies කියලා. අපේ T cell එක ගත්තාම එයාගේ තියෙනවනේ T cell receptor එකක්. T cell receptor එක විතරක් නෙමෙයි මෙයාට තියෙන්නේ තවත් molecules වර්ග කිහිපයක් තියෙනවා. CD3, CD28, LFA1, CD4 වගේ. CD4, CD3, CD28, LFA1 ඔය වගේ cells වර්ග කිහිපයක් molecules වර්ග කිහිපයක් තියෙනවා. T cell එකට සම්බන්ධ වෙලා ඒ වගේ functions කිහිපයක් කරනවා. signal transduction, adhesion වගේ functions කිහිපයක් කරනවා. එතකොට අපේ මේ antibodies වලින් කරන්නේ ඒවට attack කරන එක. polyclonal antibody එකට උදාහරණයක් තමයි anti-thymocyte globulin කියන්නේ. ඒ වගේන් කරන්නේ human T lymphocytes වල surface එකේ තියෙන CD2, CD3, CD4, CD8, CD11A, CD18, CD25, CD44, CD45 සහ HLA class 1 and 2 molecules වලට attack කරන එක. monoclonal antibody එකට උදාහරණයක් තමයි muremunab කියන්නේ. එයා මගෙන් attack කරන්නේ CD3 molecule එකට. එතකොට ඒ antibodies කියලා මේ molecules වලට attack කරපුවාම ඒ molecules express කරන cells උත් විනාශ වෙලා යනවා. T cell පරම්පරාව අඩු වෙනවා එතකොට. ඊළඟ වර්ගයේ inhibitors of immune cell adhesion. Efalisumab කියන්නේ ඒකට උදාහරණයක්. මේ efalisumab කියන්නේ IgG1 monoclonal antibody එකක්. එයා මගින් target කරන්නේ LFA1 කියන එක. දැන් LFA1 කියන්නේ T cell වල express කරන molecule එකක්. T cell receptor එකක් බැඳෙනවානේ MHC class 1 හරි 2 හරි molecule එකක් එක්ක. එතකොට ඒ බැඳීම low affinity බැඳීමක්. ඒ කියන්නේ ඉක්මනට ගැලවිලා යන්න පුළුවන් බැඳීමක්. ඒ බැඳීම ස්ටැබිලයිස් කරන්න තමයි
T cell එක තවත් adhesion molecules express කරන්නේ. උදාහරණයක් තමයි LFA1, VLA4 කියන්නේ. එතකොට මේ LFA1 වල CD11A කියන chain එකට බැඳිලා ඒකට ටාගට් කරන එක තමයි එෆැලිසුමැබ් වලින් කරන්නේ. LFA1 ගිහින් බැඳෙන්නේ antigen presenting cells වල ICAM1 කියන මොලිකියුල් එකත් එක්ක. LFA1 කියන්නේ lymphocyte function associated antigen කියන එකේ කෙටි නම. ICAM කියන්නේ intercellular adhesion molecule. එතකොට LFA1 attack වුණාම මේ බැඳීම හරියට කරගන්න බෑ. ඒ නිසා T cell එක හරියට activate වෙන්නේ නැහැ. ඕක තමයි එෆැලිසුමැබ් වලින් කරන්නේ. ඊළඟට අපි බලන්න තියෙන්නේ Janus kinase inhibitors ගැන. අපි Janus kinase ගැන ඉස්සෙල්ලා කතා කරා. IL-2 receptors එයාලගේ වැඩේ කරගන්න Janus kinases පාවිච්චි කරනවා කියලා. Janus kinases උදව් වෙන්නේ IL-2 receptors වලට විතරක් නෙමෙයි. cytokine receptors ගත්තාම ඒවා වර්ග කිහිපයක් තියෙනවා. type 1, type 2, tumor necrosis factor, IL-1, tyrosine kinase, chemokine. ඔය වගේ receptors වර්ග ගොඩක් තියෙනවා cytokines වලට. type 1 receptors වලට අයිති වෙන්නේ IL-2, 3, 4, 5, 6 කියන ඒවා. type 2 වලට අයිති වෙන්නේ IL-10 සහ interferon කියන ඒවා සඳහා තියෙන receptors. මේ වර්ග වලින් type 1 and type 2 receptors තමයි Janus kinases involve කරගන්නේ එයාලගේ function එක කරන්න. එතකොට receptor එකක් මෙහෙම මේ cell membrane එක නම් receptor එකක් තිබ්බහම එයාට ඇවිල්ලා එයාගේ cytokine එක බැඳුනහම එයා attract කරගන්නවා cytoplasm එකේ තියෙන Janus kinases attract කරගෙන එයාලගේ function එක කරනවා. එතකොට Janus kinase inhibitors වලින් කරන්නේ මේ Janus kinase ව inhibit කරන එක. එතකොට අර cytokines වල function එක සිද්ධ කරන්නේ නැති නිසා. Tofacitinib කියන්නේ එහෙම Janus kinase inhibitor කෙනෙක්. එයා කරන්නේ Janus kinases වල ATP site එකට බැඳෙනවා. බැඳිලා Janus kinases control කරනවා. ඊළඟට අපි බලන්නේ immune checkpoint inhibitors ගැන. immune checkpoints කියන්නේ T cell response එක පාලනය කරන්න තියෙන දේවල් කිහිපයක්. එතකොට මේ immune checkpoints වලින් T cell response එක පාලනය කරන්නේ T cell response එක ඕනිවට වඩා ඇති වෙන එක වළක්වන්න සහ අපි අපේ ඇඟට විරුද්ධව response එකක් ඇති කරන්නේ නැතුව ඉන්න තමයි මේ immune checkpoints කියන ඒවා පාවිච්චි වෙන්නේ. එතකොට T cells වලින් අපි දන්නවා එයාලා T cell receptor එක MHC molecule එකක් එක්ක interaction එකක් ඇති කරගන්නවා. ඔය interaction එක ඇති කරගන්න අතරේදී co-stimulatory molecule එකක් විදිහට CD28 කියන කෙනාව express කරනවා. එයා ගිහිල්ලා බැඳෙනවා antigen presenting cells වල B7 කියන molecule එකත් එක්ක. එතකොට T cells වලින් තවත් molecule එකක් express කරනවා CTLA4 කියලා. මේ CTLA4 වලට පුළුවන් B7 එක්ක බැඳෙන්න අර CD28 බැඳෙනවට වඩා high affinity එකකින්. CTLA4 බැඳුනහම මොකද වෙන්නේ? T cell response එකේ negative modulation එකක් කරනවා. ඒ කියන්නේ T cell response එක inhibit වෙනවා. T cell response එක නවත්තන්න කියන එක තමයි මේ CTLA4 express කරලා කරන්නේ. එතකොට ඒකෙන් ඕනිමට වඩා T cell response එකක් ඇති වුනහම ඒක පාලනය කරනවා. ඊළඟට T cells අපේ ඇඟට විරුද්ධව immune response එකක් ඇති කරන එක වළක්වන්න එයාලා express කරනවා PD1 කියලා molecule එකක්. මේ PD1 කියන molecule එක ගිහිල්ලා බැඳෙනවා normal tissues වලින් විතරක් express කරන PD1L1 කියන molecule එකත් එක්ක. එතකොට CTLA4 B7 එක්ක බැඳුනහම PD1L1 කියන එකනත් එක්ක බැඳුනහම T cell එකට කියනවා දැන් T cell response එක නවත්තන්න කියලා. ඒ කියන්නේ ඒවා immune checkpoints විතර වැඩ කරනවා.
හැබැයි මේ මෙකැනිසම්ස් පාවිච්චි කරනවා ටියුමර් සෙල්ස් වලිනුත්. ටියුමර් සෙල්ස් එක්ස්ප්‍රස් කරන්න පටන් ගන්නවා B7 කියලා මොලිකියුල් එකක්. එතකොට ඒ B7 මොලිකියුල් එක බැඳෙනවා T cells වල CTLA4 කියන මොලිකියුල් එකත් එක්ක. ඒ වගේම ටියුමර් සෙල්ස් වලින් එක්ස්ප්‍රස් කරන්න පටන් ගන්නවා normal tissues වලින් එක්ස්ප්‍රස් කරන PD1L1 කියන එක. එතකොට PD1L1 කියන මොලිකියුල් එක බැඳෙනවා PD1 එකත් එක්ක T cells වල තියෙන. මේ සිග්නල්ස් දෙකෙන්ම කියනවා T cell එකට දැන් T cell response එක නවත්තන්න කියලා. ඒක නිසා ටියුමර් සෙල් එකට විරුද්ධව T cell response එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි immune checkpoint inhibitors වලින් කරන්නේ ඔය ටියුමර් cells පාවිච්චි කරන mechanisms නවත්තන එක. ඒ සඳහා තියෙනවා CTLA4 වලට ටාගට් කරන monoclonal antibodies, PD1 වලට ටාගට් කරන monoclonal antibodies සහ PD1L1 වලට ටාගට් කරන monoclonal antibodies. ඉපිලිමබ් කියන්නේ CTLA4 වලට ටාගට් කරන එහෙම monoclonal antibody එක. මේ පින්තූරයෙන් පෙන්වන්නෙත් ඒක සාමාන්‍යයෙන් T cell එකක් ඇක්ටිවේට් වෙන්නේ T cell receptor එක සහ MHC complex එක අතර interaction එකයි co-stimulatory signal එකක් විදිහට T cell වලින් එක්ස්ප්‍රස් කරන CD28 මොලිකියුල් එක සහ antigen presenting cells වලින් එක්ස්ප්‍රස් කරන B7 මොලිකියුල් කියන එක දායක වෙනවා. එතකොට ඒ T cell response එක නවත්තන්න T cells වලින් එක්ස්ප්‍රස් කරනවා CTLA4 කියන එක. ඒක ගිහිල්ලා බැඳෙනවා antigen presenting cells වල B7 එකත් එක්ක. එතකොට T cell response එක නතර වෙනවා. අපි ඒ mechanism එක පාලනය කරන්න anti-CTLA4 antibodies දෙනවා. CTLA4 වලට ටාගට් කරන monoclonal antibody එකක් දෙනවා. එතකොට CTLA4 වලට බෑ B7 එක්ක බැඳෙන්න. ඒ නිසා ඒ CTLA4 වල ක්‍රියාව නවතිනවා. ඊළඟට ටියුමර් සෙල්ස් වලින් එක්ස්ප්‍රස් කරන්න පටන් ගන්නවා PDL1 කියන ligand එක. ඒක ගිහිල්ලා බැඳෙනවා PD1 එකත් එක්ක. එතකොට T cell එකට කියනවා මේක normal tissue එකක්. ඒ නිසා ඒකට විරුද්ධව response එකක් ඇති කරන්න එපා කියලා. කියන්නේ T cell response එක නවතිනවා. එතකොට PD1 වලට ටාගට් කරන antibodies සහ PD1L1 වලට ටාගට් කරන antibodies වලින් ඒ ක්‍රියාව නවත්තන්න පුළුවන්. ඊළඟට මේ ලෙක්චර් එකේ තියෙනවා තවත් ඩ්‍රග්ස් දෙකක් ගැන hydroxychloroquine සහ sulfasalazine කියලා. අපි ඒ දෙක ගැනත් කතා කරමු. අපි දන්නවා මයික්‍රෝබ් කෙනෙක් ආවහම ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල් එකක් ගිහිල්ලා ඒ මයික්‍රෝබ් ෆැගොසයිටෝස් කරගන්නවා ෆැගෝසෝම් එකකට. මේ ෆැගෝසෝම් එකත් එක්ක ෆියුස් වෙනවා ලයිසෝසෝම් එකක්. ලයිසෝසෝම් එක මගින් ඩයිජෙස්ටිව් එන්සයිම්ස් නිදහස් කරලා අර ෆැගෝසෝම් එක ඇතුලේ තියෙන මයික්‍රෝබ් කඩනවා කෑලි වලට. එහෙම කැඩුවේ නැත්නම් MHC මොලිකියුල්ස් වලට දාලා එළියට එක්ස්ප්‍රස් කරන්න බෑ. එතකොට මේ ලයිසෝසෝම්ස් වැඩ කරන්නේ එයාලගේ එන්සයිම්ස් වැඩ කරන්නේ ඇසිඩික් එන්වයරන්මන්ට් එක. ඒ කියන්නේ pH එක අඩු එන්වයරන්මන්ට් එක. හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් වලින් කරන්නේ මෙතන pH එක වැඩි කරන එක. ඒ කියන්නේ ඇල්කලයින් එන්වයරන්මන්ට් එකක් නිර්මාණය කරනවා. එතකොට ලයිසෝසෝම් එක ඇතුලේ තියෙන එන්සයිම්ස් වලට වැඩ කරන්න බෑ හරියට. මේ ඇන්ටිජන් ප්‍රොසෙසින් කියන ක්‍රියාව හරියට වෙන්නේ නැහැ. ඒ නිසා ඇන්ටිජන් ප්‍රසන්ටේෂන් කියන වැඩේ නවතිනවා. ඕක තමයි හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් වලින් කරන්නේ. සල්ෆසැලසීන් වලින් කරන්නේ ප්‍රොස්ටාග්ලැන්ඩින් සින්තසිස් එක ඉන්හිබිට් කරන එක. එහෙම කරන්නේ COX සහ ලිපෝක්සිජනේස් පාත්වේස් ඉන්හිබිට් කරලා ඒ වගේම ටොක්සික් ෆ්‍රී රැඩිකල්ස් රිමූව් කරන එකත් මේ සල්ෆසැලසීන් වලින් කරනවා. එතකොට මේ ඩයග්‍රෑම් එකේ තියෙනවා අපි මේ පාඩමේදී කතා කරන හැම ඩ්‍රග් එකක් ගැනම අපි මේ පින්තූරය ගැන චුට්ටක් බලමු. T cell receptor එකක් MHC T cell receptor එකක් MHC class MHC molecule එකකින් activate වුණාම එයා cell එක ඇතුලේ calcium levels වැඩි කරනවා. මේ calcium ගිහිල්ලා බැඳෙනවා calmodulin කියන protein එකත් එක්ක. මේ calcium calmodulin complex එක මගින් calcineurin කියන එකනාව activate කරනවා. එයා මගින් inactive state එකේ තියෙන nuclear effect of activated T cell කියන එකනාගෙන් phosphate කාණ්ඩයක් ගලවලා ඉවත් කරලා එයාව active state එකට ගේනවා. එතකොට එයාට පුළුවන් නියුක්ලියස් එක ඇතුළට මයිග්‍රේට් වෙලා
සයිටොකයින් එක්ස්ප්‍රෙෂන් එකට අදාළ ජීන්ස් රෙගියුලේට් කරන්නේ. එතකොට සයික්ලොස්පෝරීන් සහ ටැක්‍රොලිමස් කියන දෙන්නගෙන් කරන්නේ මේ කැල්සිනියුරින් කියන එක්කෙනාව ඉන්හිබිට් කරන එක. ඊළඟට සයිටොකයින්ස් හැදුනට පස්සේ ඒවා වැඩ කරනවා වැදගත්ම එකක් තමයි IL-2 කියන එක. IL-2 වැඩ කරනවා IL-2 රිසෙප්ටර්ස් මත. එයා ජේනස් කයිනේසස් උදව් කරගෙන mTOR පාත්වේ එක ඇක්ටිවේට් කරනවා. මේ mTOR පාත්වේ එක ඉන්හිබිට් කරනවා සිරෝලිමස් කියන ඩ්‍රග් එක. එතකොට සෙල් එකේ ප්‍රෝටීන් සින්තසිස් එක වෙන්නේ නැහැ. ඊළඟට ඇන්ටිමෙටබලයිට්ස් කියන්නේ නියුක්ලියෝටයිඩ් සින්තසිස් එක ඉන්හිබිට් කරන ඩ්‍රග්ස්. ඒ යටතේ පියුරින් සින්තසිස් එක ඉන්හිබිට් කරන ඩ්‍රග්ස් විදිහට තියෙනවා ඇසෙතයෝප්‍රීන්, මෙතොට්‍රෙක්සේට්, මයිකෝෆිනොලේට්, මොෆෙටිල් කියන තුන. පිරමිඩින් සින්තසිස් එක ඉන්හිබිට් කරන ඩ්‍රග්ස් විදිහට තියෙනවා මෙතොට්‍රෙක්සේට්, ලෙෆ්ලුනමයිඩ් කියන දෙක. එතකොට ඒ වගේ මගේ නියුක්ලියෝටයිඩ් සින්තසිස් එක හරියට කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා සෙල් සයිකල් එකේ S ෆේස් එක, DNA රෙප්ලිකේෂන් එක සිද්ධ වෙන ෆේස් එක ඉන්හිබිට් කරනවා. ඊළඟට ඇල්කයිලේටිං ඒජන්ට්ස් වලින් ඒ කියන්නේ සයික්ලෝෆොස්ෆමයිඩ් වලින් කරන්නේ DNA හෝ RNA වලට කෝවේලන්ට් බොන්ඩ් එකක් මගින් ඇල්කයිල් ගෲප්ස් ඉන්ට්‍රොඩියුස් කරනවා. එතකොට DNA ස්ට්‍රෑන්ඩ්ස් අතර ක්‍රොස් ලින්ක්ස් ඇති වෙනවා. DNA ස්ට්‍රෑන්ඩ්ස් ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙච්ච DNA තියාගෙන සෙල් එකක් සෙල් සයිකල් එකේ ප්‍රෝග්‍රස් වෙන්නේ නැහැ. සෙල් එකට මයිටෝසිස් කරන්න දෙන්නේ නැහැ. සෙල් එක අපොප්ටෝසිස් වලට ලක් වෙනවා. ඊළඟට සයිටොකයින් ඉන්හිබිටර්ස් විදිහට තියෙනවා එටනසෙප්ට්, ඉන්ෆ්ලික්සිමැබ්, ඇඩලිමුමැබ්, ඇනකින්ඩ්‍රා වගේ ඒවා. ඒව මගින් අර ඇක්ටිවේටඩ් T cells වලින් හදන සයිටොකයින්ස් වලට සයිටොකයින්ස් ටාගට් කරලා ඒව විනාශ කරනවා. ඊළඟට පොලික්ලෝනල් ඇන්ටිබොඩීස් සහ මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් කියලා තියෙනවා. ඒව මගින් T cells වලින් එක්ස්ප්‍රෙස් කරන මොලිකියුල්ස් ටාගට් කරනවා. CD3, CD28 වගේ මොලිකියුල්ස් වලට ටාගට් කරනවා. ඇන්ටිතයිමොසයිඩ් ග්ලොබියුලින් සහ මියුරමුනැබ් කියන්නේ එහෙම උදාහරණ දෙකක්. එෆලිසුමැබ් වලින් කරන්නේ ඉමියුන් සෙල් ඇඩ්හෙෂන් එක ඉන්හිබිට් කරන එක. එයා මගින් කරන්නේ LFA1 කියන එක්කෙනාට ටාගට් කරලා එයාව විනාශ කරන එක. ඊළඟට ජේනස් කයිනේස් ඉන්හිබිටර්ස් වලින් කරන්නේ IL-2 රිසෙප්ටර් සිග්නලින් එක නවත්තන එක. එයාට උදාහරණ තමයි ටොෆැසිටිනිබ් කියන එක්කෙනා. ඊළඟට හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් වලින් අර ෆැගොලයිසෝම් එක ඇතුලේ pH අගය වැඩි කරනවා. එතකොට ලයිසෝමල් එන්සයිම්ස් වලට හරියට වැඩ කරන්න බෑ. ඒ නිසා ඇන්ටිජන් ප්‍රසන්ටේෂන් එක හරියට කරගන්න බැරුව යනවා. එතකොට ඔය ඩ්‍රග්ස් ටික තමයි තියෙන්නේ අපිට මේ පාඩමේදී කතා කරන්න. මේ පින්තූරෙන් තියෙනවා එක එක ඩ්‍රග්ස් සෙල් සයිකල් එකට බලපාන්නේ කොහොමද කියලා. ස්ටිරොයිඩ්ස් කියන ඒවා බලපානවා G ඇන්ටිජන් එකකින් ඇක්ටිවේට් වෙන්න දෙන්නේ නැතුව. යාලා කරන්නේ ජීන් එක්ස්ප්‍රෙෂන් එකට ඉන්හිබිට් කරන එකනේ. ඒව මගින් මෙතන ඇන්ටිජන් එකක් මගින් ඇක්ටිවේට් වීම පාලනය කරනවා. G1 ඉඳලා G1 ෆේස් එකට යන එක පාලනය කරනවා සයික්ලොස්පෝරීන්, ටැක්‍රොලිමස් සහ ස්ටිරොයිඩ්ස් මගින්. FK506 කියන්නේ ටැක්‍රොලිමස් වලටමයි. මොකද එයා බැඳෙන්නේ FK බයින්ඩින් ප්‍රෝටීන් කියලා ප්‍රෝටීන් එකකට. ඒ නිසා තමයි යාට FK506 කියලාත් කියනවා. ඊළඟට සිරෝලිමස් වලින් කරන්නේ සෙල් එකේ ප්‍රෝටීන් සින්තසිස් එක හරියට කරන්න දෙන්නේ නැති එක. ඒ කියන්නේ සෙල් එකට G1 ෆේස් එකේ ඉඳලා S ෆේස් එකට යන්න බැරි වෙනවා. ඇසෙතයෝප්‍රීන්, මෙතොට්‍රෙක්සේට්, මයිකෝෆිනොලික් ඇසිඩ් වගේ නියුක්ලියෝටයිඩ් සින්තසිස් එකට එෆෙක්ට් කරනවා. ඒ නිසා සෙල් එකේ DNA සින්තසිස් එක කරගන්න බෑ. ඒ නිසා S ෆේස් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. සෙල් එක රෙස්ට් වෙනවා S සහ G2 අතර. ඊළඟට සයික්ලෝෆොස්ෆමයිඩ් වලින් කරන්නේ DNA වලට ඩැමේජ් කරන එක. එතකොට සෙල් එකට මයිටෝසිස් කරගන්න බැරුව යනවා. ජේනස් කයිනේස් ඉන්හිබිටර්ස් වලින් කරන්නේ අර mTOR පාත්වේ එක ඇක්ටිවේට් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න එක. ඒ කියන්නේ සෙල් එකේ ප්‍රෝටීන් සින්තසිස් එකට තමයි බලපාන්නේ. සෙල් එක ඇරෙස්ට් වෙනවා G1 S අතර. එතකොට ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ ඉමියුනෝ මොඩියුලේටර්ස් ගැන.